සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද විශේෂ දවසක් බවට පත් වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගය අද දවසේදී ආරම්භ වෙනවා. ඒ අනුව 6 ලක්ෂ ඉක්ම වූ දරුවන් රැසක් අද දවසේදී මේ පවතින වසංගත තත්ත්වය මැද්දේ තමන්ගේ විභාගයට පෙනී සිටිනවා. ඒ නිසා රජයේ පාර්ශවයෙන් මේ වන විට මේ විභාග අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැවැන්ත කාර්යභාරයක් සහ පරිශ්‍රමයක් දරන මොහොතකදී තමයි මේ මොහොතේදී විභාගය පැවැත්වෙන්නේ. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් අප බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා මේ වෙලාවේදී ඔබේ මේ විභාගයේ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා. එහා සමානවම විභාග මධ්‍යස්ථාන වලට පැමිණෙන්න කලින් කියන කාරණේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණා. ඒවට අනුගතව ඔබ ක්‍රියාත්මක වනු ඇතයි අප විශ්වාස කරනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් මාසයක් ඇතුළතදී තවත් සුබ බලාපොරොත්තුවක් පිළිබඳ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලත් එක්ක බැඳුණු බොහෝ කාරණා මේ රටේ තිබුණා. ඒ අතරින් වෘත්තීය පුහුණුව නිපුණතා සංවර්ධනය කියන අංශය කෙරෙහි ඉතා ඉහළ බර තැබීමක් සිදු කෙරුණා. ඒ අනුව සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් අවසානයේදී බිහි කරන විද්‍යාර්ථයෙකු හැරුණු විට මේ රටේ අනෙකුත් අපොස සාමාන්‍ය පෙළ හෝ වේවා උසස් පෙළ හෝ වේවා විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා යාමට නොහැකි වුණු අපොස සාමාන්‍ය පෙළෙන් අතර වන දරුවන්ගේ අවසන් නිරණම ත්‍රිරෝද රථයකින් නොවිසඳා ඊට එහා ගියපු වෘත්තීමය වැඩපිළිවෙලක් සකස් කිරීම කියන කාරණය බොහොම চিරාත් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රශ්නයක් බවට පත් වුණා සහ ඒ වෙනුවෙන් විධිමත් යෝජනා සෞභාග්‍ය දැක්ම තුළ ඉදිරිපත් වුණා. ඒ අනුව නිපුණතා සංවර්ධන ශාස්ත්‍රයට වෘත්තීය පුහුණු ශාස්ත්‍රයට ලොකු බර තැබීමක් මේ රජය තුළ සිදු කරන්නට බලාපොරොත්තු වන බව ජනතාව ඉදිරියේ කියවුණා. ඒ නිසා අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි තත්ත්වය කොහොමද මොනවද මේ වෙද්දි වෙලා තියෙන්නේ ඒ වගේ මලුත් ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. මේ සියලු දේ පිළිබඳව අද කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඉංජිනේරු උදේනී වික්‍රමසිංහ මහතාට අයිබෝන් සභාපතිතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා නයිට් ආයතනය කිව්වහම ලංකාවේ තාමත්ම අද්විතීය නාමයක් හිමි කරගෙන තිබෙනවා සහ ඒ හරහා බිහි වුණු නිමැවුම් බොහොම විශිෂ්ටයි. ඒ නිසා ඒ හරහා බලාපොරොත්තු බොහොමයක් තියෙනවා. ඒ පිළිබඳ කතා කරන්න අපි ආරාධනා කරා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සභාපතිතුමන් තරංග නලින් ගම්ලත් මහතාට. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. අපි මුලින්ම ඉතිහාසය දැන කියා ගමු. මොකද මෙහි පදනම කොයිතරම්ද කියන කාරණේ වැදගත් වෙනවා. මොකද මේ පදනම ඔස්සේ තමයි ලංකාවේ අන් රටවල් හා සාපේක්ෂව බලන විටදී වෘත්තීය පුහුණුව මේ තරම් දුරට දියුණු වෙලා තියෙන්නේ. මම කැමති කොමිෂන් සභාවේ සභාපතිතුමනි මුලින්ම ලංකාවේ වෘත්තීය පුහුණුව නිපුණතා ශාස්ත්‍රයේ කෙරෙහි බර තැබීම මේ ආරම්භය පිළිබඳ ටිකක් කතා කරනවා නම්. චාමර ඇත්ත වශයෙන්ම මේ තරුණියන්ට නවලව ජය ගැනීමට අවශ්‍ය කරන ඒ ධෛර්ය ශක්තිය ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලේ සුවිශේෂී කාර්යයක් යොමු වෙලා තියෙනවා. ඒ සඳහා නිපුණතා ශ්‍රී ලංකා කියන තේමාව යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඇත්තටම මේකේ මුල් අවධිය ගැන බැලුවොත් එහෙම මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමා හිටපු ජනාධිපතිතුමා එතුමා කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස පත් වුණා 1994 පොදු ජන එක්සත් පෙරමුණු රජය යටතේ. ඒ යටතේ එතුමා ඒ කාර්යයන් වල සම්දිස්ථානයක් ලෙස තමයි එවකට කම්කරු දෙපාර්තමේන්තුවේ තිබුණා මිනිස් බලාංශය කියලා එකක්. මේ මිනිස් බලාංශය යටතේ තමයි මේ වෘත්තීය පුහුණු අධ්‍යාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ සඳහා අලුතින් පනතක් ගෙනාවා. 1994 රජයේ පළවෙනි පනත හැටියට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවීමේ පනත ඉදිරිපත් කරා. ඒ කටයුතු සඳහා ඇත්ත වශයෙන්ම සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරා වර්තමාන ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති හිටපු අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරලා ඒ පනත සම්මත කරලා 1995 අගෝස්තු මාසේ 16 වෙනිදා තමයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටෙව්වේ. ඒ සඳහා මේ එවකට කම්කරු දෙපාර්තමේන්තුවේ මං කිව්වාගේ මිනිස් බල අංශයේ තිබිච්ච සියලුම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මේ යටතට ඇවිල්ලා මධ්‍යස්ථාන ආරම්භ කරා. ඒ අවධියේදී ඇත්තටම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 3ක් තිබුණා ඒ කාලේ. දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 12ක් පිහිටවල තිබුණා. තව ග්‍රාමීය මට්ටමේ මධ්‍යස්ථාන තිබුණා. මේ යටතේ අපේ ඒ කාලේ තිබිච්ච අරමුණ තමයි ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරන්නත් ඒ වගේම හැම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටවන්න. ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම මධ්‍යස්ථාන දෙක බැගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටවන්න
කටයුතු කළා තිබුණා. ඒ ඉලක්කය යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ කාර්යභාරයේ වර්තමානයේ අත් වශයෙන්ම නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතා ආරම්භ පොළමැතිනිය ඒ කටයුතු දැන් මේ වකවානුවේ බොහොම දැඩි කැපවීමකින් දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය ගරු ජී.එල්. පීරිස් මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ උපදෙස් අනුව මේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ තියෙන ඒ සඳහා අවශ්‍ය පියවර රැසක් ගනිමින් පවතිනවා. මේ ජනාධිපතිතුමා පත්වීමත් එක්ක නව රජය පත්වීමත් එක්ක මේ වන විට දැනෙන වෙනස්කම් රැසක් සමුදායක් වෙලා තියෙනවද මේ ශේෂ්ත්‍රය ඇතුළත? ඔව් ඇත්තටම දැන් වෙනස්කම් රාශියක් වෙලා තිනවා. විෂය මාලා සංවර්ධනය කිරීම, ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වලට උපකරණ ලබා දීම, ඒ ආදී වශයෙන් ගුරුවරුන් පුහුණු කිරීම, ඒ සියලු කාර්යයන් විශේෂ කාර්යයන් ලෙස සැලකලා මේ වකවානුවේ කෙරීගෙන යනවා. හොඳයි. අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ දැන් විශේෂ ව්‍යාපෘතියක් විදිහට නිපුණතා ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම තුලත් කියවුණු කාරණයක් තිබුණා. ජනතාවට බොහොම සතුටින් සිටිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පදනම පසුබිම සකස් කරනවා කියන කාරණේ. මම කැමතියි මේ සභාපතිතුමනි මොකක්ද මේ නිපුණතා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන අපිට පැහැදිලි කරලා දෙනවා නම්. ඔව් ශාමල ඇත්ත වශයෙන්ම ඔබතුමා මතක් කරා වගේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් කියන තේමාව යටතේ අපි වෘත්තීය තාක්ෂණවේදීන් කොහොමද බිහි කරන්නේ, ඒ තුලින් කොහොමද අපේ තරුණ පරම්පරාව වෘත්තිකින් බවට පත් කරන්නේ කියන සම්බන්ධව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කතා කරා. ඉතින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි බිම් මට්ටමේදී ක්‍රියාත්මක කිරීමට යාමේදී අවශ්‍ය වන ඒකාබද්ධ සැලැස්මක් තමයි අපි ස්කිල්ස් ශ්‍රී ලංකා කියලා අදහස් කරන්නේ. අපි දන්නවා පහුගිය වසර කොතරම් අභියෝගාත්මක වුණත් අපේ අමාත්‍යාංශය ඒකට අවශ්‍ය මූලික පසුබිම ඇති කරගත්තා. පළවෙනිම දේ තමයි අපි ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටියක් මාර්ගයෙන් උසස් අධ්‍යාපන, සාමාන්‍ය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සියලුම ශේෂ්ත්‍ර එකතු වෙන විදිහට ඒකාබද්ධ සැලැස්මක් සකස් කරලා තියෙනවා. අපේ සෞභාග්‍ය දැක්මෙත් අපි කියලා තියෙනවා වන් ටිබෙට් සංකල්පයට අපි යනවා කියලා. අපේ සභාපතිතුමා ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ තාක්ෂණ සහ වෘත්තීය අධ්‍යාපනය දෙන්න ආයතන විශාල සංඛ්‍යාවක් ලංකාවේ තිබෙනවා. ඒක සාගර විශ්වවිද්‍යාලය දක්වාම ව්‍යාප්ත වන පරිසර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සියලුම ආයතන එකතු කරලා එක වැඩපිළිවෙලකට ගෙනල්ලා අපි කලින් කතා කරා වගේ මේ ශාස්ත්‍රීය නිපුණතා ශාස්ත්‍රයේ තිබ්බ අඩුපාඩු මග ඇරගෙන විෂයමාලා සංවර්ධනය වගේම අපේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, ඒ වගේම අපේ ගුරුවරුන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කිරීම වගේ සියලුම කාරණා එකතු කරලා මේ වන් ටිබෙට් කියන සංකල්පය යටතේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියට උකහා ගන්න බැරි සියලුම දරුවන් සඳහා කාර්මික හොඳයි. නිපුණතා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳ කතා කරමින් ඉන්නේ. එතකොට සමස්ත වෘත්තීය පුහුණු ශාස්ත්‍රය ඇතුළතම ධාරිතාවේ වැඩිවීමක් වෙනවද? ඒ වගේම අලුතින් තව ආයතන බිහිවීමක් සිද්ධ වෙනවද? කොහොමද මේ ව්‍යාපෘතිය පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපිට? අනිවාර්යයෙන් චාපා දැන් අපි ඒක අපි අධ්‍යයනය කරලා බැලුවොත් අපි දන්නවා අපේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන්ට අධ්‍යාපනය උසස් අධ්‍යාපනයට තියෙන අවස්ථාවන් සම්බන්ධව අපි දන්නවා එක් වර්ෂයකදී ඉස්සෙල්ලා මතක කරලා ලක්ෂ 6ක් විතර අප සාමාන්‍ය පෙළට මුහුණ දෙනවා කියලා. ප්‍රථම වතාවට අප සාමාන්‍ය පෙළට මුහුණ දෙනවා 3,50,000ක් විතර සිසු දරු පරම්පරාවක්. අපි දන්නවා මේ ප්‍රමාණයත් අපස සාමාන්‍ය පෙළට එන්නේ තවත් 45,000ක විතර ප්‍රමාණයක් අපස සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙනගෙන ආර්ථිකයට එකතු වෙන අන්ස්කිල් ලේබර්ස්ලා විදිහට එකතු වෙන පරිසරයක් ඇතුලේ. ඉතින් මේ O level විභාගය ඉවර වෙලා A level වලට යන්නේ කොච්චරද කියලා බැලුවොත් අපි දන්නවා ඒක 1,20,000ක පමණ ප්‍රමාණයක්. ඉතින් මේ අපස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන පාසල් හැර යන දුවදරුවන් සහ සාමාන්‍ය පෙළෙන් පසු උසස් පෙළෙන් පසුව පාසල් හැර යන උසස් අධ්‍යාපනය අහිමි සියලු සිසු දරුවන් කියන්නේ ලක්ෂ 2.25ක පමණ පිරිසක් අපි නිපුණතා ශාස්ත්‍රය තුල පුහුණු කිරීම වලට ලක් කළ යුතුයි. නැත්නම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඒකට ප්‍රමාණවත් ආයතන පද්ධතියක් අපිට තියෙනවා. ඉතින් මේ ආයතන පද්ධතිය තුල අපේ නිපුණතා අංශයේ තියෙන පුහුණුව සහ ඒ පහසුකම් වැඩි කළා සිසු දරුවන් ආකර්ෂණය කරගෙන අධ්‍යාපනයට යොමු කර ගැනීම තමයි අපි කරන්න ඕනේ. අපි දිගින් දිගටම දැක්ක එකක් තමයි චාමර අපි
ආධුනිකත්ව මණ්ඩලයේ වශයෙන් සහ ඊට පස්සේ නයිට් ආයතනයේ වශයෙන් කොච්චර පුහුණුවට දරුවන් ආකර්ෂණය කරගත්තත් අපේ සමාජය තුළ තියෙන ආර්ථික අපහසුතා සහ සමහර සමාජීය කාරණා නිසා ඔවුන් කෙලින්ම රැකියා වෙළඳපළට අන්ස්කිල් ලේබර්ස්ලා විදිහට යන ප්‍රවණතාවයක් තියෙනවා. නැත්නම් විදේශගත වන ප්‍රවණතාවයක් තියෙනවා. අපි අන්න ඒක තමයි නවත්තාගත යුත්තේ. අපි දන්නවා NVQ level 3 or 4 කෝස් එකක් නැත්නම් පාඨමාලාවක් කරන්න ඕනේ නම් ශිෂ්‍යෙක් මාස 6ක හෝ වසරක කාලයක් ඒ වෙනුවෙන් කැපවිය යුතුයි. ඉතින් කොහොමද අපි ඒ පුහුණු කාලය තුල සාමාන්‍ය අධ්‍යාපනයෙන් පස්සේ දරුවෙක් රඳවා ගන්න කියන ගැටලුව තමයි අපිට දිගින් දිගට මුහුණ දෙන්න තිබ්බේ. ඉතින් අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙලට සහයෝගයක් වශයෙන් මිලියන 3000කට වැඩි මුදලක් අපට අයවැයෙන් වෙන් කරලා දීලා තියෙනවා. අපට ශිෂ්‍යත්ව යක් ලබා දීමට රුපියල් 4000 බැගින් මාසෙකට. ඉතින් ඒක විශාල ශක්තියක් අපේ දරුවන්ට ඒ කාර්මික අධ්‍යාපනයට සහ වෘත්ති අධ්‍යාපනයට නැඹුරු වීමට සහ ඒ අධ්‍යාපනය කරගෙන යාමට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉන්න විශේෂයෙන්ම ලෙක්චරර්ස්ලා අපේ කතිකාචාර්යවරුන්ගේ තත්වය උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල මට්ටමට ගේන්න. අපි NVQ level 4 මට්ටමේ පාඨමාලාවකට ඉගෙනීමට ආවත් ඔහු NVQ level 5 හෝ 6 ඩිප්ලෝමා මට්ටමේ සුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ මට්ටමේ හොඳ කෙනෙක් ඒගොල්ලන්ට හොඳ වැටුපක් ලැබෙනවා පෞද්ගලික අංශයෙන්. ඒගොල්ලන් කොහොමද රඳවා ගන්න කියන අභියෝගයත් අපිට තිබ්බා. අපිට ඒ වෙනුවට මුදල් වෙන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට විශේෂ දිරිදීමනාවක් දීලා හොඳ කර්මාන්තයේ තුල ඉන්න පිරිසක් අපේ ලෙක්චරර්ස්ලා වශයෙන් රඳවා ගැනීම සඳහා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා මේ ස්කිල් ශ්‍රී ලංකා කියන වැඩසටහන තුල. හොඳයි. මේ හරහා නව ජීවයක් එක්ක වෘත්තීය පුහුණුව දියත් කිරීම තමයි බලාපොරොත්තු බවට පත්වන්නේ. අනුව නිපුණතා ශ්‍රී ලංකා කියන මේ සමස්ත ව්‍යාපෘතිය හරහා සියලුම තියෙන අඩුපාඩුකම් යමක් විදියට ඔබ දැක්කනම් විෂයමාලා නවීකරණය හෝ වේවා පුහුණු වීම හෝ වේවා මේ සියලු දේට අදාළ බර තැබීමක් මේ ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනවා. මම කැමතියි මේ තෘතීය සහ වෘත්තීය පුහුණුව අධ්‍යාපන කොමිෂන් සභාව විදියට ගත් විටදී මෙහිදී ඔබතුමන්ලගේ කාර්යභාරය මොකක්ද? ඔබතුමන්ලගේ සම්පූර්ණ විෂයපතේ බවට පත් වෙන්නේ මොකක්ද? ඇත්තටම චාමර තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්යභාරය හැටියට කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ දිවයින පුරා තියෙන සියලුම මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන අපි ලියාපදිංචි කරන්න ඕනේ. ලියාපදිංචි කරලා ඒ මධ්‍යස්ථානවල කරන්නා වූ පාඨමාලා ප්‍රතිතනය ඇක්‍රෙඩිටේෂන් කරනවා කියලා කියනවා අපි. ඒ කියන්නේ මේ සියලුම පාඨමාලා සම්බන්ධ විෂයමාලාව අපි National Competency Standards ජාතික නිපුණතා සම්මතයක් හැටියට ඒවා ඒ ක්‍රමයේ අනුව සකස් කරලා NCS කියලා කියනවා. අපි ඒ යටතේ ප්‍රතිතනය කරන්න ඕන, ඇක්‍රෙඩිටේට් කරන්න ඕන. ඉතින් ඒ අනුව තමයි මේ පාඨමාලා පවත්වන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඇත්ත වශයෙන්ම ඒ මධ්‍යස්ථානවල පුහුණු මධ්‍යස්ථානවල තියෙනා වූ පහසුකම්, කාර්ය මණ්ඩලයේ තියෙන සුදුසුකම් ඒ ඔක්කොම බලලා තමයි ඒ විදිහට කරන්නේ. ඉතින් යටතේ රජයේ යටතේ තියෙන සියලුම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මේ වෙනකොට කරලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශෙත් මේ විදිහට මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ ඒ පාඨමාලා ප්‍රතිතනය කියන එක කරනවා. ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය කරන්න පටන් ගත්තේ ඇත්තටම අපි මේ 2004 වර්ෂයේ විතර ඉඳලා ඒ අලුත් නිපුණතා පාදක ක්‍රමයේ යටතේ competency based training කියන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් National Vocational Qualification කියන NVQ කියන මට්ටම් වලින් තමයි මේ සහතික දෙන්න අපි ක්‍රියාත්මක කරන්නේ. ඒවට ගැලපෙන්න ආයතනික මට්ටමින් ඒ කියන්නේ competency based training නිපුණතා පාදක පුහුණුව කියන එක අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සඳහා ඇත්ත වශයෙන් මේ පාඨමාලා සංවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් සහාය දුන්නා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය කියලා එකක්. මේ නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය කියන එකත් ඇත්තටම එවකට කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත්‍ය සිටි මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ යටතේ කාලේ තමයි මේකට මූලාරම්භය වැටුනේ. ඒ ව්‍යාපෘතිය මේක ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක වුණු ව්‍යාපෘතියක්. ඒ යටතේ තමයි මේ විෂයමාලා සංවර්ධනය කරන්න අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරන්න. ඒ සියලු කටයුතු
සඳහා ආධාර දුන්නේ. සාමාන්‍යයෙන් නිපුණතා සංවර්ධනය සඳහා අයවැයෙන් විශාල ප්‍රමාණයක් වෙන වෙනවා. මෙවර අයවැයෙන් සතුටු වී හැකි ප්‍රමාණයක් ඔබතුමාලට වෙනවා තියෙනවා. මෙවර අයනුත් සෑහෙන ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මේ කමිෂන් සභාවට අපේ කටයුතු සඳහා වෙනවා. ඊට අමතරව මේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියට වෙන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අනිකුත් සියලුම ආයතන වලට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. කොමිෂන් සභාව විදිහට ඔබතුමාලා හඳුනා ගන්නකොට දැන් තියෙන්නේ එදා තිබුණු තත්ත්වයට වැඩිය යම් ආකාරයෙන් ප්‍රවර්ධනයක් වෙලාද දරුවන්ගේ යොමු වීම පැත්තෙන් ගත්තාම නැත්නම් තාමත් තියෙන්නේ යොමු වීම පැත්තේ ගැටලුවක්ද? නෑ, ඇත්ත වශයෙන්ම විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා මේ පහුගිය වකවානුව ඇතුළතදී ඒ ඇත්තටම කියනවා නම් දැන් කලින් අවධියේදී ඇත්තටම අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පන්ති කාමරයක දේශන පවත්වනවා. ඊළඟට ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා ඒකේ කර්මාන්ත ශාලා එක අංශවල. වර්තමානයේදී අපිට දකින්න විශේෂ ලක්ෂණයක් තමයි මේ සෑම ශිෂ්‍යයෙකුටම පුහුණු වීම සඳහා අත්පොතක් දෙනවා. ට්‍රේනි හෑන්ඩ්බුක් එකක් දෙනවා. ඒ වගේමයි ගුරුවරයාටත් ඒ සම්බන්ධයෙන් අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ නිපුණතා පාදක ක්‍රමයේ යටතේ අත්පොත් මුද්‍රණය කරලා තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරලා තියෙනවා. ඉතින් ඒ අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියෙන් ඒ කටයුතු කරලා තියෙනවා. ඉතින් හරි පහසුයි. ඒක ඇසෙස්මන්ට් කරන්න. ඇත්තට මේ ඇසෙස්මන්ට් කරන එක විශාල වශයෙන් කරන්නේ මේ ජාතික කාර්මික අධ්‍යාපන හා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ඒට අමතරව වෘත්තීය පුහුණු අධිකාරියුත් ඇසෙස්මන්ට් කරනවා. ජාතික කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ඒවයින් කරගෙන යනවා. ඒ විශාල වශයෙන් ඒවයි يعني කලින් කරාට වඩා වැඩි දියුණුවක් දැන් දකින්න පුළුවන් අපි මේ පුහුණු කටයුතු. හොඳයි. අපිට අවශ්‍ය වෙන්නේ දරුවන් වැඩි ප්‍රමාණයක් මේකට ග්‍රහණය කරගන්න. මොකද බොහෝ තැන්වලදී තිබුණු කතාවක් තමයි අපි කරනකොට කියුනේ මේක දරුවන් අතරට ගිහිල්ලා තියෙනවා අඩුයි. ඒ නිසා මේ වගේ තියෙන පාඨමාලා මේ වගේ මෙහෙම දේවල් තියෙනවා සහ ඉගෙන ගන්නවටත් සල්ලි දෙනවා කියන දේ දරුවෝ දන්නේ නැහැ කියන කාරණේ බොහෝ තැන්වලදී කතා වුණා. ඒ නිසා සමාපත්තුවින් අපි පොඩ්ඩක් මේක මේ දරුවන්ට තවදුරටත් දැනෙන්න මේ දේවල් වතු කරනවා නම් මෙහි ඉගෙන ගන්න දරුවෙකුට ලබා දීලා තියෙන ප්‍රතිලාභ වරප්‍රසාද මොනවද කොමිෂන් සභාව විදියට මේ වෙද්දී හඳුනගෙන තියෙන්නේ? මොකද අපි හොඳටම දන්න දේ තමයි දැන් මේ වෙද්දී ඉගෙන ගන්නවා නම් ඒ සඳහා ගෙවීමකුත් කරනවා. අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් ලබා දෙන්න ප්‍රතිලාභ දරුවන්. ඇත්ත වශයෙන්ම මේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තියට අධිකරු ජනාධිපතිතුමා පහුගිය දවසක අනුමැතිය දුන්නා පුහුණු මධ්‍යස්ථානවල ඉගෙන ගන්න සෑම ශිෂ්‍යයෙකුටම ආධාර මුදලක් ලබා දෙන්න. ඉතින් ඒක ඇත්තටම ඒක සංකේතවත් කරන්න මේ හෙට දිනේ පැවැත්වෙන නිපුණතා ශ්‍රී ලංකා වැඩසටහනේදී ඒක මේ සංකේතවත් කරනවා. ඒ ඊට අමතරව පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. අනිත් එක තමයි මේ කාර්ය මණ්ඩල පුහුණු කිරීම. මධ්‍යස්ථානවල ඉන්න උපදේශිකාවන් අර්ධ කාලයට ගැලපෙන ලෙස අලුත් විෂයමාලාවන්ට ගැලපෙන විදිහට පුහුණු කිරීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මේ දේවල් අලුතින් සිදුවෙන දේවල් සහ මේක ඔබ හොඳින් දැනගත යුතු දෙයක්. සාමාන්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළින් පසුව ඔබට තියෙන එකම විකල්පය බවට පත්වන්නේ විශ්වවිද්‍යාලය නෙවෙයි. එතනින් එහා ගියපු විවිධ ආකාරයේ පාඨමාලාවන් තියෙනවා. මේ වෘත්තීය වශයෙන් පාඨමාලාවන් ඔබ හොඳින් බලන්න ලෝකයේ අනෙක් රටවල් වල ඉල්ලුම ගත්තටදී ප්‍රමුඛතාවය තියෙන්නේ මේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ කරන ලද පාඨමාලාවන් වලට අදාළ වුණු ඒවාට ඔබ සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා හෝ NVQ මට්ටමින් 4 5 6 කියන ලෙවල්ස් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ දේවල් තමයි ඇත්තටම ලෝකේ වෙනත් රටවල් වලින් උනත් බොහොම ආකර්ශනීය වුණු සුදුසුකම් බවට හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ඔබ පොඩ්ඩක් දැනුවත් කරනවා මේ පාඨමාලා සම්බන්ධයෙන්. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය විදිහට ගත්තාම ඔබතුමන්ලාගේ විෂයපතේ ඔබතුමන්ලා කරන කාර්යභාරය පාඨමාලා ටික අපිට පැහැදිලි කරනවා නම්. ඔව් ජාමත. දැන් අපි ජාතික ආධුනිකත්ව මණ්ඩලය කිව්වහම අපි ආධුනිකත්ව ක්‍රමවේදය තමයි බේස් කරගෙන තියෙන්නේ අපේ මූලික අඩිතාල මේක. ආධුනිකත්ව ක්‍රමයේදී අපි කරන්නේ කර්මාන්තගතව ආයතනගතව පුහුණු කරන එක hands on skill එන විදිහට. ඒ වගේම අපේ ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම අධිකාරියට කාර්මික පුහුණු කිරීම පැත්තට ජාතික ආයතන 3ක් තියෙනවා. කටුනායක තියෙන ඉංජිනේරු තාක්ෂණ ආයතනය, ඒ වගේම ඔරුගොඩවත්තේ තියෙන මෝටර රථ කාර්මික අභ්‍යාස ආයතනය, ඒ වගේම කටුබැද්දේ තියෙන කර්මාන්ත ඉංජිනේරු තාක්ෂණ ආයතනය. ඉතින් මේ ආයතන 3 තුලින් අපි සෙන්ටර් බේස් නැත්නම් අපේ පුහුණු මධ්‍යස්ථාන පාදක වෙච්ච ඩිප්ලෝමා මට්ටමේ පුහුණු වීම කරනවා. ඒ වගේම අපි ජාතික ආධුනිකත්ව මණ්ඩලය විදියට ආධුනිකත්ව ක්‍රමවේදය යටතේ
පුහුණු පාඨමාලා 110ක් පමණ සිදු කරගෙන යනවා. ඉතින් සෑම ශාස්ත්‍රයකම කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තත් අපේ හෝටල් ශාස්ත්‍රය ගත්තත් ඉදිකිරීම් ශාස්ත්‍රය ගත්තත් ඒ සියලුම ශාස්ත්‍රවල පුහුණු පාඨමාලා 110ක් පමණ NVQ 4 සහ 3 මට්ටමේ පාඨමාලා දිවයින පුරාම ක්‍රියාත්මක කරගෙන යනවා. හොඳයි. අප අද කතා කරමින් සිටින්නේ තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඉංජිනේරු රෝතේනී වික්‍රමසිංහ මහතා සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සභාපති තරංග නලින් ගම්ලත් මහතා සමගින් කතා කරමින් ඉන්නේ. ඒ අනුව මේ වෙද්දී නව රජය පත් වුණාගේ පස්සේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රය කෙරෙහි නව ව්‍යාපෘතිය විදිහට නිපුණතා ශ්‍රී ලංකා ව්‍යාපෘති ආරම්භය පිළිබඳ අපි කතා කරනවා. ඒත් එක්කම මේ වෙද්දී මොන දේවල්ද අලුතින් සිදු කර තිබෙන්නේ පෙර තිබුණු තත්ත්වයට එහා ගිහිල්ලා මේක දරුවන් අතරට තවදුරටත් අරගෙන යන තරුණයින් අතරට වැඩි දුරටත් අරගෙන යන්නේ මොනවද කියන කාරණේ අපි කතා කරනවා. යනු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය විදිහට කුමන ආකාරයේ ශ්‍රේෂ්ඨ වලට තව වෙන්නේ කියන කාරණේ විරාමයට කලින් අපි කතා කළා. ඊට අමතරව දැන් මේ NVQ levels එහෙමත් නැතිනම් NVQ ජාතික මේ වෘත්තීය පුහුණු සුදුසුකම ලබා ගන්නවා විටදී මෙය තවදුරටත් වර්ධනය කරගත යුතුයි. මේක උපාධි මට්ටම පශ්චාත් උපාධි මට්ටම දක්වා රැගෙන යා යුතුයි කියන දේ බොහොම දීර්ඝ කාලීන කතිකාවක් බවට පත් වෙලා තිබුණා. මම කැමති කොමිෂන් සභාවේ සභාපතිතුමනි කොහොමද මේ NVQ දැන් levels දැන් 3 4 5 ඉඳලා තවදුරටත් වර්ධනය කරගත යුතුයි. තාමත් උපාධි මට්ටමට මම හිතන්නේ ඇවිල්ලා නැහැ. නෑ. චාමර මෙහෙමයි NVQ 1 සිට 4 දක්වා සහතික මට්ටමේ පාඨමාලා පවත්වලා ඒ සහතික පත්‍ර ප්‍රදානය කිරීම අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා ක්‍රමවේදය සිද්ධ වෙනවා. ඒ වගේම සමහරක් මධ්‍යස්ථානවල NVQ 5 මට්ටම ඩිප්ලෝමා මට්ටමේ සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යනවා. ඒ වගේම NVQ 6 මට්ටමට සමහරක් ආයතනවල උසස් ඩිප්ලෝමා තත්ත්වයට පත් කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම NVQ 7 තමයි උපාධි මට්ටමේ පාඨමාලා දැන් කටයුතු කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ යටතේ ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ අපේ ගම්ලත් සභාපතිතුමා විස්තරයක් කරයි මේ පුරවර විශ්වවිද්‍යාල කියන සංකල්පය පිළිබඳව. ඒ යටතේ තමයි උපාධි පාඨමාලා ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ මට්ටම් තව 3කින් 8 9 10 කියන එක මට්ටම් වලට ගෙනියන්න කටයුතු දැන් සූදානම් කරගෙන යනවා. පශ්චාත් උපාධි මට්ටමේ පාඨමාලා ඉදිරියේදී අපි මේ යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉක්මනින්ම ජනතාව දරුවන් බලාපොරොත්තු වෙන කාරණයක්. මොකද අර විශ්වවිද්‍යාලවලට යන්න බැරි ලකුණු එකෙන් දෙකෙන් මෙහෙට මෙහෙට වෙන දරුවන්ට බොහොම ලොකු අස්වැසිල්ලක් වෙයි මේක ඉක්මනින් කරන්න පුළුවන්. ඔව් ඇත්ත වශයෙන්ම අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතාරමි පොළ මැතිණිය දැඩි උනන්දුවකින් සහ ක්‍රියාශීලීත්වයෙන් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරමින් තිබෙනවා. මේ නිපුණතා ශ්‍රී ලංකා වැඩපිළිවෙලින් මේ දියත් වෙන්නේ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න. ඒ වගේම දැන් මේක සාමාන්‍යයෙන් මේක ෆුල් ටයිම් කෝස් එකක් විදිහට කරනවා නම් ඇත්තටම දැනට වෙන රැකියාවල නියැලෙන අය වුණත් කැමැත්තකින් ඇති වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ යම් පාඨමාලාවක් කරන්න පුළුවන් නම් මේක අර පොඩ්ඩක් නම්මිශීල නැත්නම් මේක ෆ්ලෙක්සිබල් වෙන විදිහට හදලා දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්තටම එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඒකත් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය යටතේ රැකියාවල ඉන්න කට්ටියට ඒ ෆ්ලෙක්සිබල් ලර්නින් මෙතඩ් එක යටතේ කරන්න දැන් කටයුතු සූදානම් කරලා මූලික කටයුතු සූදානම් කරලා ඉවරයි. ඇත්තටම ළඟදීම පටන් ගන්න යනවා. එතකොට ඒ කට්ටියට තමුන් දන්නේ නැති කොටසක් තියෙනවා නම් යම් කම්පිටන්සි නැත්නම් නිපුණතා ඒකකයක් කම්පිටන්සි යුනිට් එකක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් පුහුණු මධ්‍යස්ථානයකට ඇවිල්ලා. ඒ ඉගෙන රස්සාව කරන ගමන් එතෙන්ට ඇවිල්ලා ඒ යුනිට් එක කරලා ඇත්ත වශයෙන්ම සහතිකයක් ගන්න පුළුවන්. ඒ විදිහේ යුනිට්ස් කීපයක් එකතු වුනහම තමයි නිපුණතා සම්පූර්ණ කම්පිටන්සි එක සම්පූර්ණ වෙන්නේ. මේ නිපුණතාවය සම්පූර්ණ වෙන්නේ අර විදිහේ යුනිට්ස් කීපයක් එකතු කරාට පස්සේ. ඉතින් යුනිට් එකෙන් යුනිට් එකට අපි විභාගයක් තියලා නැත්නම් කර්මාන්ත ශාලාවේ පරීක්ෂණයක් තියලා ඒකේ සහතිකය අපිට දෙන්න පුළුවන් වෙනවා. ඒකට ඒවා කාල වේලාවන් ගත්තොත් එහෙම ඒවත් සාමාන්‍ය කාර්යාලවලයින් පස්සේ කරන්න එහෙම හැකියාවක් ඒ වගේ තමයි. ඒක නැත්නම් සතියන්තේ. සතියන්තේ හරි නැත්නම් සාමාන්‍ය කාර්යාලය වැඩ කරනකට අමතර වෙලාවක් අපි යොමු කරන්න කාලසටහන් සකස් කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනේ මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලයක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ඇත්තටම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 8ක් තියෙනවා ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා
22ක් තියෙනවා දැනට පිහිටුවල. ඊට අමතරව සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 181ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක හන්දා තමුන්ගේ වැඩ කරන තැනට නැත්නම් තමුන්ගේ නිවසට කිට්ටුම මධ්‍යස්ථානයකට ලියාපදිංචි වෙලා ඒ රැකියාව කරන ගමන් ඇවිල්ලා ඒ යුනිට් එක කම්ප්ලීට් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ යුනිට් නැත්නම් ඒකක නිපුණතා ඒකක කීපයක් එකතු වුණාට පස්සේ එක මට්ටමක NVQ මට්ටමක සහතිකයක් දෙන්න පුළුවන්. රැකියාව කරන ගමන්. ඒකයි ෆ්ලෙක්සිබල් මෙතඩ් කියලා. පැහැදිලි. ඒක බොහොම හොඳ වැඩපිළිවෙලක් බවට පත් වෙයි. මොකද දැනටත් කර්මාන්තයෙන් නියැලුණු ඒ වෘත්තීමය වශයෙන් සුදුසුකමක් බවට පරිවර්තනය කරගන්නට සහතික පත්‍රයක් ඩිප්ලෝමාවක් උපාධියක් දක්වා යන්නට බැරි වුණු අයට මේ නම්‍යශීලී ප්‍රතිපත්ති බොහොම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. පුරවර විශ්වවිද්‍යාල කියන සංකල්පය පිළිබඳ කතිකාවක් ආව කියවුණා. මේ විශ්වවිද්‍යාල පද්ධතියට යන්නට ඉන්න බොහෝ පිරිසක් දැඩි තරගයක් තියෙනවා. නමුත් එතනින් හැලෙන පිරිසට අවසානයේදී උරුම වෙන්නේ මොන වගේ තැනක්ද කියන කාරණේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ පුරවර විශ්වවිද්‍යාල කතිකාව ආණ්ඩුව ආරම්භයේ ඉඳලම තිබුණු කතාවක් බවට පත් වුණා. මම කැමති ඒ පිළිබඳ පැහැදිලි කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම අපේ සෞභාග්‍ය දැක්මේ අපි මුලින් ඉඳලා මේ සම්බන්ධව සාකච්ඡා කරා ඔබතුමා කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ කාර්මික සහ තාක්ෂණ විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කිරීම. අපි කලින් කතා කරා වගේ කෙනෙක් NVQ level 3 මට්ටමින් ආරම්භ කරත් ඔහු විශ්වවිද්‍යාලයක උපාධි මට්ටම ඒ කියන්නේ NVQ 7 මට්ටම සහ ඊට එහාට ගිය පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යයනය කළ හැකි ආයතන පද්ධතියක් නිර්මාණය කරන්න. ඒ සඳහා තමයි අපේ ගරු අමාත්‍යතුමිය ආරම්භ කරලා තියෙන්නේ පුරවර විශ්වවිද්‍යාල 20ක් කියන සංකල්පය යටතේ. ඒකේ මූලික අධීරයේදී විශ්වවිද්‍යාල 10ක් අපේ ජාතික විශ්වවිද්‍යාල නැමැති දිස්ත්‍රික්කවල මූලිකවම ආරම්භ වෙනවා. ඒ විශ්වවිද්‍යාලවල ආරම්භ වන පාඨමාලා ගැනත් අපි කිය යුතුයි. අපි මේ පාඨමාලා තෝරා ගැනීමේදී කර්මාන්තයට අවශ්‍ය පාඨමාලා සහ ආර්ථිකයට අවශ්‍ය පාඨමාලා කියන එක මූලික කරගන්නවා. ඒකෙදී අපි වඩාත්ම උනන්දු වෙන්නේ අපේ අධ්‍යාපනය ලබන්න එන දරුවන්ට ඒ නිවැරදි අධ්‍යාපනයෙන් පස්සේ රැකියාගත වීම 100%ක් සම්පූර්ණ කර ගැනීම සඳහා. ඉතින් අපි දන්නවා අපේ සෑම දිස්ත්‍රික්කයකම කර්මාන්තකරණය ආරම්භ වෙලා තියෙනවා. රට කර්මාන්තකරණයට ආරම්භ වෙලා තියෙනවා. දේශීය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ ශිල්පීන් සහ උපාධි මට්ටම දක්වා ඒගොල්ලන්ට එන්න අවශ්‍ය පසුබිම තමයි මේ තුලින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සඳහා දැන් සුදුසු ස්ථාන මේ දේවල් හඳුනා ගැනීම කරනවද වැඩපිළිවෙල කොහොමද? ඔව් දැනටමත් අපේ අමාත්‍යතුමිය කෑගල්ල ප්‍රදේශයේ ඒකට මූලිකව අවශ්‍ය ස්ථානයක් හඳුනා ගැනීම කරලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ ඒ වගේම ගාල්ල සහ කළුතර කියන දිස්ත්‍රික්ක හතරේ ඒ අවශ්‍ය මූලික ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය ශක්්‍යතා අධ්‍යයනයන් feasibility reports කරලා තියෙනවා. ඒකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවත් මුලදී දායක වුණා. මොන පාඨමාලාවද ආරම්භ කළ යුත්තේ කියන එක අපි උසස් අධ්‍යාපන අංශය සහ අපේ ටිබෙට් සෙක්ටර් එක ඒකාබද්ධව තමයි අවබෝධයෙන් කරන්න. අපි දන්නවා ජාතික විශ්වවිද්‍යාල වලින් දැනටත් උපාධිධාරීන් 35000ක් පමණ වසරකට පිට වෙනවා. ඒක මේ අවසරේ අපි 10000කින් වැඩි කරලා තියෙනවා නව රාජ්‍ය විෂය. ඒකට ඒ කරන පාඨමාලා සහ අලුතින් ආරම්භ කරන පාඨමාලා මොනවද? ඒගොල්ලෝ රැකියාගත කිරීමේ වැඩසටහන මොකක්ද කියන එක සම්බන්ධ පුළුල් අවබෝධයක් එකඟතාවයක් ඇතුව තමයි අපේ කරු අමාත්‍යතුමිය මේ වැඩසටහන නිර්මාණය කරමින් පවතින්නේ. අර මේ රජයේ ආරම්භයෙන් දැන් මේ ව්‍යාපෘතියට අමතරව රැකියා ලක්ෂ්‍ය ව්‍යාපෘතිය පිළිබඳව කතා බහට ලක් වුණා සහ ඒ දරුවන්ටත් යම් ආකාරයකින් NVQ සුදුසුකම ලබා දීමේ කටයුත්ත පිළිබඳ කතාවක් තිබුණා. කොහොමද මේ තත්ත්වය? ඔව් ඒක ඇත්තටම අපි මතක් කරන්න ඕනේ අපේ සෞභාග්‍ය දැක්මේ අපි කියලා තිබ්බා. අපි 2025 වෙද්දී අන්ස්කිල් ලේබර් ෆෝස් එක 10% දක්වා ලංකාවේ අඩු කරනවා කියලා. ඒක අපේ ස්කිල් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ ඉලක්කයක්. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමා අපේ අමාත්‍යාංශයට අමාත්‍යතුමියට දීලා තියෙන ඉලක්කය. ඉතින් අපි මූලිකව මේ වසර අවසන් වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා මේ රැකියා ලක්ෂ්‍ය ඇතුළත පුහුණු වීම ලක්ෂයක් නිපුණතාවයෙන් හිබි තරුණයෝ ලක්ෂයක් බිහි කරන්න. අපි දන්නවා මේ වැඩසටහන සඳහා යොදුම් පත්‍ර කැඳෙව්වහම රටේ තරුණ තරුණියන් 6 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වැඩසටහනට අයදුම් කරා. ඒකෙන් කියවෙන්නේ අනිත් පැත්තට චාමර පුහුණුව බලාපොරොත්තුෙන් ලක්ෂ 6ක් රටේ ඉන්නවා.
ඉතින් අපි දැනට 34814 දෙනෙක් නයිට ආයතනයේ මූලිකත්වයෙන් මේ පුහුණුවට වාර්තා කරලා තියෙනවා. දැනට අපි මාස 4ක පමණ කාලයක් මේ වැඩසටහන අවසන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මූලිකවම න්‍යායාත්මක දැනුම ලබා දෙන මාසය අවසන් කරලා දැනට කර්මාන්තගතව බහුතරයක් පුහුණු වීම ලබමින් සිටිනවා. ඉතින් අපි 34000ට පසුව තවත් කණ්ඩායමක් බහුකාර්ය සංවර්ධන සහායකයින් විදිහට ඒ අදාළ දෙපාර්තමේන්තුව පුහුණුලාභින් වශයෙන් ඇතුළත් කරගත්තට පස්සේ අපේ ආයතන පද්ධතිය තුළ අපේ අනිකුත් ආයතන සහෝදර ආයතනවල සියලුම අයගේ සහයෝගයෙන් මේක කෙරෙන්නේ. අද විශාල ව්‍යාපෘතියක් අපේ ටිබෙට් සෙක්ටර් එක ඇතුලේ අවුරුද්දකට ලක්ෂයක් 1,20,000ක් පමණ තමයි පුහුණු කරන්නේ. ඒ ප්‍රමාණයට අමතරව තමයි මේ ලක්ෂය අපි මේ වසර තුල සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. තාමත්ම ප්‍රශංසනීයයි. ඒත් එක්කම දැන් බොහෝ දෙනෙක්ගේ යොමු වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු කැනඩාව හෝ වේවා මේ වගේ රාජ්‍යයන් වලට යන්න බලාපොරොත්තු වෙන පිරිසට ගත්තාම ඔවුන්ගේ ලකුණු ප්‍රමුඛතා ලැයිස්තුවේ ගත්තාම රැකියාව විදිහට ওই වායු සමීකරණ ශිල්පීන් මේ වගේ මේ අලුත් වැඩියා කරන කාර්මික ක්ෂේත්‍රයට නැඹුරු අයට බොහොම ලොකු ඉල්ලුමක් සහ වැඩි බර තැබීමක් තියෙනවා. අපේ රටේ මේ වෘත්තීය පුහුණු අධිකාරී වලින් හෝ වේවා මේ ආයතන වලින් කරන පාඨමාලා වලට ජාත්‍යන්තරයේ තියෙන පිළිගැනීම 100% සහතිකයක් දෙන්න පුළුවන්. ඇත්තටම අපේ දැන් NVQ මට්ටම් එක සෑහෙන පිළිගැනීමක් වර්ධනය වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ ඉංජිනේරු උදේනි සභාපතිතුමා තවදුරටත් පැහැදිලි කරයි. දැන් අපිට යම් මට්ටමක අවබෝධතා ගිවිසුම් වලට යම් යම් රටවල් සහ සංවිධාන සමග එකඟ වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ NVQ සහ SLQF කියන ඒ සුදුසුකම් රාමු සංසන්දනය කරමින්. ඒක නිසා අපි දැකලා තියෙනවා අපේ හුඟක් වෙලාට නයිට එකට එනවා අපේ සහතික පත්‍ර ලබා ගැනීමට සහ ඒවා විදේශ රටවල් වලට අවශ්‍ය විදියට සාතිකරණයට ලක් කරගන්න. ඒ දරුවෝ අපි දැකලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවට ගියත් කැනඩාවට යන්න ගියත් ඒ තියෙන පිළිගැනීම නිසා තමයි මේ සහතිකය ලබා ගන්න එන්නේ. අපේ කලින් NVQ සහතිකයට කලින් තිබ්බ සහතික පත්‍ර පවා ඒගොල්ලන් යම් අගයීමකට ලක් කරලා අපි අවශ්‍ය නම් NVQ සහතිකයක් සමාන කිරීමක් කරලා දෙනවා. ඒ සඳහා විශාල වශයෙන් අයදුම් පත්‍ර එනවා. අපිට ඒක යම් විදිහට අධ්‍යයනය කරපුවාම දැනගන්න පුළුවන් දේ තමයි මේ විදේශ රටවල NVQ සහතිකය සඳහා තියෙන පිළිගැනීම වැඩි වෙච්ච නිසා ඒගොල්ලන්ගේ වැටුප් මට්ටම් වැඩි කර ගැනීම සඳහා සහ විදේශගත වීම සඳහා ඒ නිබුරුතාවය තියෙනවා කියන එක. ඒ නිසා මේක ලංකාවට ඇතුළට පමණක් නෙවෙයි මේක ලෝකයේ බොහොම ලොකු ඉල්ලුමක් තියෙන තැනක්. ඒ නිසා මේ NVQ සුදුසුකමක් අත්පත් කර ගැනීම සාමාන්‍යයෙන් නිකම්ම නිකන් නුපුහුණු ශ්‍රමිකයෙකු විදිහට රැකියාවකට යනවට වැඩිය විශ්වවිද්‍යාල ප්‍රවේශය බැරි වුණත් අපොස සාමාන්‍ය පෙළින් යම් ආකාරයෙන් අභියෝගාත්මක තැනකටපත් වුණත් ඒ හැම තැනකදීම වෘත්තීය පුහුණු දොර ඇරලා තියෙන ඔබ වෙනුවෙන්. ඒ නිසා මේ දේවල් අත්පත් කර ගැනීම තුළ පුහුණු ශ්‍රමිකයෙකු ඒ වගේම ඔබට සුදුසුකම් සහිත පාර්ශවයක් ලෙස ලෝකයට දේශීය වශයෙන් ඔබට රැකියාව සොයා ගන්නට පුළුවන් බොහොම ලොකු ඉල්ලුමක් ලෝකයේ තුළ මේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ නිපුණතාවන් සඳහා මේ වෙද්දී පවතිනවා. අපි විශේෂයෙන්ම මේ කොමිෂන් සභාවේ සභාපතිතුමනි මේ වෘත්තීය පුහුණු අධිකාරිය පිළිබඳව කතා කළ යුතුයි. ඒ පිළිබඳවත් මොකද අපි මීට පෙර සභාපතිතුමත් එක්ක නම් වැඩසටහනක් කරා උපත් වෙච්ච සැනේ ඉන්පසු අපිට මේ පිළිබඳව කතා කරන්න යලි බැරි වුණා. එහිදී අපි කතා කළා පාඨමාලා යාවත් කාලීන කිරීම, ඒ වගේම සමහර පාඨමාලා තියෙනවා බොහොම පැරණි ඒවා දැනට ගැලපෙන්නෙත් නැති ඒවා. මේවා වෙනස් කිරීම පිළිබඳව කතා කරුණා. කොහොමද වෘත්තීය පුහුණු අධිකාරිය තත්ත්වයේ සභාපතිතුමනි? වෘත්තීය පුහුණු අධිකාරිය ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් දැන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා. මෙතෙන්දී සඳහන් කරොත් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන NVTI කියන එක යටතේ මධ්‍යස්ථාන 8ක් පිහිටුවලා තියෙනවා. ඒකෙන් බද්දේගම, ඒ වගේම මඩකලපුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිජ්ජවිල, ඒ වගේම නාරාහෙම්පිට පිහිටුවලා තියෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම තියෙනවා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවලා. ඒ වගේම ඔරුගොඩවත්ත ගැන සඳහන් කරොත් විශේෂයෙන් ඔරුගොඩවත්තේ මේ කලින් තිබුණ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. ඒ මධ්‍යස්ථානය ඇත්ත වශයෙන්ම ඒ කලින් තිබුණු මධ්‍යස්ථාන ඉවත් කරලා ඒ වෙනුවට මේ කොරියන් ටෙක් කියලා. ඒ කියන්නේ කොරියාවේ ආධාර ඇතුව ඇත්තටම කියනවා නම් එක්සිම් බැංකුවේ කොරියන් එක්සිම් බැංකුවේ ආධාර ඇතුව ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටෙව්වා. නවීකරණය කරලා නවීන යන්ත්‍ර සූත්‍ර උපකරණ ඒ වගේම කාර්ය මණ්ඩලය පුහුණු කරලා තිනවා. ඒක මේ කොරියන් K-Tech කියලා තමයි හඳුන්වන්නේ. ඒක ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දේ ඒක ආරම්භ කරේ. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මෙතෙන්දී NVQ 5 මට්ටමේ පාඨමාලා එතන ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා දැන් කරගෙන යනවා. ඒ වගේම රත්මලානේ
තියෙනවා එක මධ්‍යස්ථානයක්. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය. ඒ විදිහට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 8ක් ක්‍රියාත්මක වෙනවා. හොඳයි. ඔව්. චාමර දැන් දිස්ත්‍රික් හැටියට ගත්තොත් දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කලින් තිබුණේ කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන 12යි තිබුණේ. නමුත් මේ වන විට මේක වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවට පස්සේ වැඩි කරලා තියෙනවා. දැන් 22ක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය, ඊළඟට බදුල්ල දිස්ත්‍රික්කය, ඊළඟට බල්ලපාන කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථානයක් තියෙනවා. ඊළඟ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා ඇල්පිටිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දිස්ත්‍රික් මධ්‍යස්ථානයක්. හොරණ, ඒ වගේම දඹුල්ල තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලුව දිස්ත්‍රික් මධ්‍යස්ථානය. ඒ වගේම යාපනයේ තියෙනවා දිස්ත්‍රික් මධ්‍යස්ථානයක්. කන්තලේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථානයක්. ඒ වගේම කිලිනොච්චියේ දිස්ත්‍රික් මධ්‍යස්ථානයක්. ඒ වගේම කුරුණෑගල සාරගම එක හුඟක් ඉස්සර ඉඳලා තිබිච්ච මධ්‍යස්ථානයක්. මොනරාගල අලුතින් මධ්‍යස්ථානයක් පිහිටුවලා තියෙනවා. මුලතිව් ඒ වගේම නින්තව් රම්පාර දිස්ත්‍රික්කයේ නුවරඑළිය මධ්‍යස්ථානයක්. පේරාදෙණිය තියෙන කියන්නේ නුවර දිස්ත්‍රික්කයේ පාට මධ්‍යස්ථානයක්. පොළොන්නරුව ඒ වගේම පුත්තලම රාජගිරිය කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථානයක් තියෙනවා. ඊළඟට වේයන්ගොඩ තියෙනවා සිරිමාව බණ්ඩාරනායක දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය. ඒ වගේම තංගල්ලේ එකක් තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ වගේම වවුනියාව. ওই විදිහට මධ්‍යස්ථාන 22ක් ක්‍රියාත්මක වෙනවා. මේවැයි බොහෝ විට වසරක පාඨමාලා තියෙන්නේ. ඒ හැම දිස්ත්‍රික් මධ්‍යස්ථානයකම. ඊළඟට අනිත් සාමාන්‍ය මධ්‍යස්ථාන මම ඉස්සෙල්ලා කිව්වා 181ක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම මුලින් අදහස තිබුණේ 2ක් පිහිටුවන්න. නමුත් සමහරක් අය 3ක් පිහිටුවලා තියෙනවා. ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වෙයි මාස 6 පාඨමාලා තමයි මුගක් වෙලාවට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් මේ මධ්‍යස්ථාන ජාලය තුලා දිහා බැලුවහම පේනවා ඕනම ශිෂ්‍යයෙකුට ගමේ කිට්ටුම තියෙන මධ්‍යස්ථානයකට යන්න. මේ පාඨමාලාත් ඇත්තටම කියනවා නම් චාමර එකම පාඨමාලාවක් දිගටම කරන්නේ නැහැ මේ මධ්‍යස්ථානවල. ඒ කියන්නේ ටික කලක් කරාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉල්ලුම නැත්තම් ඒ පාඨමාලාව එතනින් අයින් කළා ඒ ප්‍රදේශයේ ඉල්ලුම තියෙන පාඨමාලාවක් හඳුන්වලා දෙනවා. අර ඒත් එක්කම අර ගම්වල ඉන්නවා ස්වයං රැකියාවලට නියැලුණු දැනටත් කර්මාන්තයෙන් නියැලුණු සුදුසුකම් නැති පාර්ශව. ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් මම හිතන්නේ මීට කලින් යෝජනා වුණා. ඒ කොහොමද? ඒක ඇත්තටම කියන්නේ මේ දැන් උදාහරණයක් ඇතුළත විදුලි කාර්මිකයින් ඉන්නවා. ඒ වගේම ජල නල කාර්මිකයෝ ඉන්නවා. ඒ කට්ටිය අධ්‍යක්ීමෙන් වැඩ කළා මේ තියෙනවා. හොඳට ගෙවල් නිවාස වයරින් කිරීම, කර්මාන්ත ශාලා වයරින් කිරීම ආදී ඔක්කොම කටයුතු කරන ජල නල කාර්මිකයෝ උනත් ඉන්නවා ගම්වල. පුරුද්දෙන් වැඩ කරනවා. සමහර තාත්තගෙන් පුතා ඉගෙනගෙන ඉන්නවා. ඒ අත්උදව් දීලා ඉගෙනගෙන තියෙනවා. මේ අයට විධිමත් සහතිකයක් නැති එක විශාල අඩුවක්. එතෙන්දි තමයි මේ ස්වයං රැකියා ඉන්න කට්ටියට අපි මධ්‍යස්ථානයකට ගෙනල්ලා න්‍යායාත්මක පුහුණුව ලබා දෙන්න. ඒ වගේම නැත්තම් මොකක් හරි ඩයග්‍රෑම් එකක් නැත්තම් සටහනක් පරිපත සටහනක් කියවන්න. අවබෝධ කරලා දීලා දැනුම වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ සාමාන්‍ය සතියන්ත හරි නැත්තම් දවස් 4ක් විතර වගේ එක දිගට මේ කට්ටිය කරලා අර අපි ඉස්සෙල්ලා අපේ ගම්ලත් සභාපතිතුමා කිව්වා වගේ NVQ 3 මට්ටමේ සහතිකයක් ඒගොල්ලන්ට දෙන්න කටයුතු සූදානම් කරගෙන යනවා. මේ යටතේ අත් වශයෙන්ම විදුලි කාර්මිකයින් සඳහා වැඩපිළිවෙලක් අපි ළඟදී ගිවිසුම් අත්සන් කරා. මහජන උපයෝගිතා කොමිසමත් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් අපේ මේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම අපි තුන් කට්ටිය එකතු වෙලා ගිවිසුමක් අත්සන් කරා. එතෙන්දී මහජන උපයෝගිතා කොමිසම හඳුනාගෙන තිබුණා විදුලි කාර්මිකයින් පුහුණු කරන්න ලංකාවෙම ඒ වගේ මේ විධිමත් සහතිකයක් නැති ඒකේ මුල් පියවර ආරම්භ කරන්න කටයුතු කරනවා. ළඟදීම මාතර දිස්ත්‍රික්කයෙන් විදුලි කාර්මිකයන් 100ක් පමණ ගෙනල්ලා න්‍යායාත්මක පුහුණුව ප්‍රායෝගික පුහුණුව ඒ යම්කිසි මධ්‍යස්ථානයකට අනියුක්ත කරලා වෘත්තීය පුහුණු අධිකාරී මධ්‍යස්ථානයකට අනියුක්ත කරලා ඒ කටයුත්ත කරන්න වැඩපිළිවෙල පටන් ගන්න. ඉතින් මේ පහුගිය දවස්වල ගිවිසුම අත්සන් කරා. මම හිතන්නේ ඉදිරියේදීම මාතර දිස්ත්‍රික්කයෙන් එක පටන් ගන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ ළමයි ඒ කට්ටියට NVQ 3 දෙනවා.
දැනට කර්මාන්තයෙන් නියැලෙන නමුත් සුදුසුකමක් විදිහට සහතිකයක් නොලැබුණු අයට ඒ ක්‍රියාවලිය තාමත්ම වැදගත් වේවි. මොකද ඔබට ඕනෑම තැනකට ඉදිරිපත් කරන ඔබ කාර්මිකයෙකු හෝ වේවා මේක ණයක් ලබා ගන්නට ගියද කුමන දෙයක් ගන්නට ගියත් ඔබට යම් ප්‍රශ්නයක් වෙනවා ඔබේ වෘත්තීමය භාවය තහවුරු කිරීමේදී. නිසා රජය පිළිබඳ අවධානය යොමු කරලා ඉදිරියේදී මේට අදාළ වුණු සහතික ඔබට ලබා දීම සිදු කෙරේ. ඒත් එක්ක මෙතන විශේෂයෙන් තවත් කාරණයක් අපි අවසන් කරන මත්තෙන් කතා කරන්න ඕනේ මේ ජංගම බස් රථය යොදා ගැනීම මොබයිල් ට්‍රේනින් සෙන්ටර්ස් පිළිබඳ කතිකාවක් තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරනවා නම්. ඔව් ජාමර අපි දැන් අපේ රටේ තියෙන මේ ආයතන පද්ධතිය බලපුවහම අපි දැකලා තියෙන එකක් තමයි අර මොබිලිටි කියන මේ ගුණාංගයක ඇතුළේ නැති එක. ඉතින් සමහර ප්‍රදේශ තියෙනවා දුෂ්කර ප්‍රදේශ. සමහර මධ්‍යස්ථාන තියෙනවා අපිට මේ සාමාන්‍ය ක්‍රමවේදයේදී ගෙනියන්න බෑ. අපි විශේෂයෙන් සැලසුම් කරලා තියෙනවා එමෙතුමියගේ උපදෙස් අනුව මොබයිල් ජංගම රථ 5ක් ශේෂ්ත්‍ර 5කට සූදානම් කරන්න. ඒකෙදී අපි කරන්නේ ඇඩ්වාන්ස් ට්‍රේනින් එක දැන් අපේ සභාපතිතුමා පැහැදිලි කරා වගේ විදුලි කාර්මිකයෙක් නම් එයා පුරුද්දෙන් වැඩ කරනවා එයාට තියෙන පළපුරුද්ද අනුව. නමුත් කොහොමද එයා ඊළඟ මට්ටමට ගේන්නේ? කොහොමද සාමාන්‍ය ගෙදරක් වයරින් කරන කෙනෙක් පැනල් බෝඩ් එකක් ගහගන්න මට්ටමට ගේන්නේ කියන එකට සම්බන්ධව තමයි අපි මේ ජංගම රථ හදන්නේ. ඉතින් ඒකෙදි සභාපතිතුමා පැහැදිලි කරා වගේ සුමාන 2ක විතර ඉක්මනට කරන ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් කියලා කියනවා. එහෙම එකක් කරලා ඒගොල්ලන්ගේ න්‍යායාත්මක දැනුම වැඩි කරලා ඒගොල්ලන් NVQ level 5 මට්ටමට දැනුම ලබා දීමට සකස් කරන ජංගම රථ 5ක් තමයි අපේ අමතුමියගේ උපදෙස් අනුව අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ ආකාරයෙන් නව වැඩපිළිවෙළවල් රාශියක් තියෙනවා. අපිට මූලිකවම අද කතා කරන්න අවශ්‍ය වුණේ නිපුණතා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. ඒ අනුව අපි මේ පිළිබඳව ඔබ දැනුවත් කරා. ඊට අමතරව මේ වෙද්දී වෘත්තීය පුහුණුව ආරම්භයේ සිට අද දක්වා ක්‍රියාවලිය ඇතුළතදී අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. අලුතින් දරුවන් යොමු කරගන්න, ඒ වගේ මේක පශ්චාත් උපාධිය දක්වා NVQ7 මේ වගේ ලෙවල් එකකට යනකම් දක්වාම දීර්ඝ කරගන්නට, ඒත් එක්කම දැනට කර්මාන්තයේ නියැලී සිටින පාර්ශවීන්ට සහතිකයක් නැත්නම් ඒ සහතික ලබා දීම සඳහා වැඩපිළිවෙලක්. ඊට අමතරව දැනට සේවයේ නියුත් වෙලා ඉන්නවා නම් මේ තියෙන කාලසටහනත් එක්ක ඔබට ඒ කටයුතු වල නියැලෙන්න බැරි නම් මේක නම්‍යශීලී ආකාරයකට සකස් කිරීමක් තියෙනවා. ඒ අනුව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම යම් ආකාරයකින් කාර්මික මධ්‍යස්ථාන හෝ පිහිටුවා නැති ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවලට ජංගම බස් රථ හරහා පුහුණු කිරීමේ ක්‍රියාවලිය දියත් කරන්නට සම්පූර්ණ වැඩපිළිවෙලක් මේ වෙදි සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට හොඳ ප්‍රතිචාරයක් තව කාලයක් යන විටදී දැක ගන්නට ලැබේවි කියලා විශ්වාසයක් තියෙනවා. වෘත්තීය පුහුණු ශාස්ත්‍රය තුළ සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට තියෙන ඉල්ලුමම වෘත්තීය පුහුණු ශාස්ත්‍රයටත් ඇති වේවි කියන විශ්වාසය අපිට තියෙනවා. අද අපි කතා කළේ තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ මහතා සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරී සභාපතිතුමන් තරංග නලින් කම්ලත් මහතා සමගින් බොහොම ස්තුතියි අද දවසේදී ලැබෙනින් වෙනුවෙන් සාකච්ඡා වෙනවා. අපි විශ්වාස කරනවා මේ පිළිබඳ යම් උනන්දුවක් තියෙන අයට යම් ආකාරයෙන් පණිවිඩයක් ලැබෙන්නට ඇති කියන කාරණේ. හෙට දවසේදී අපි අලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.